නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයං පිකෝ භික්ඛවේ ආනාපාන සති භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පනිතෝ ච සේචනකෝ ච සුඛෝ ච විහාරෝ uppannee පාපකේ අකුසලේ ධම්මේ ථානස අන්තරධාපේති උපසමේති පින්වත්නි අද සමාධි භාවනා පිළිබඳව කරුණ කියා දීමට ආරම්භ කරන අවස්ථාව. ආනාපාන සති සමාධි භාවනා කර්මස්ථානයේ මුල් කොටගෙන සමාධි භාවනාව පිළිබඳව විස්තර කියා දීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ආනාපාන සති සමාධි භාවනා කර්මස්ථානය මේ බුද්ධ ශාසනයේ තිබෙන ඊ타ත්ම උතුම් ඊ타ත්ම ශ්‍රේෂ්ඨ භාවනා කර්මස්ථානය. සමාධි වශයෙන් ඉදිරියට යන්න අවශ්‍ය නම් ධ්‍යාන පංචාභිඥා අෂ්ට සමාපatti ආදී ඕනෑම ගුණයක් ලබා ගැනීමට පුළුවන්කම ඇති වෙනවා. විදර්ශනා වශයෙන් ගමන යන්නට අවශ්‍ය නම් එහෙම යන්නට පුළුවන්. සමාධිය වඩලා විදර්ශනා කරන්නත් පුළුවන්. විදර්ශනා මාර්ගයේ ගිහිල්ලා නැවත සමාධිය ඇති කරගන්නත් පුළුවන්. මේ අනුව සලකා බලනකොට හැම ආකාරයකින්ම මග යන්නට පුළුවන්. තමන් සිතූ පැතූ සම්පත් ලබාගත හැකි උතුම්ම කර්මස්ථානයක් තමයි ආනාපාන සති භාවනා කර්මස්ථානය. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනකොට බොහෝ තැන්වල තමන් වහන්සේ දේශනා කරන ධර්මයේ වටිනාකම ආනිසංසය මුලින් දේශනා කරලා ඊළඟට තමයි ධර්ම දේශනාව ආරම්භ කරන්නේ. මේ ආනාපාන සති සමාධි භාවනාව දේශනා කිරීමේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම මේකේ ආනිසංස දේශනා කළා. අයම්පිකෝ භික්ඛවේ ආනාපාන සති භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පනීතෝ ච අසේචනකෝ ච සුඛෝ ච විහාරෝ uppannee පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරධාපේති වූපසමේති. මහණෙනි, උපදවා ගන්නා ලද නැවත නැවත ප්‍රගුණ කර ගන්නා ලද ආනාපාන සති සමාධිය ඊ타ත්ම ශාන්තයි, ඊ타ත්ම ප්‍රණීතයි. ඒ වගේම ඒකට අමුතුවෙන් ශාන්ත බවක් ප්‍රණීත බවක් එකතු කරන්නට අවශ්‍ය නැහැ. ඊ타ත්ම හොඳ සැප විහරණයක් තමන්ගේ හිතේ පහළ වෙන ලාමක අකුසල ධර්මයන් වහවහ අයින් කරනම සංසිඳවනම කියන එක තමයි ඒ පාලි වාක්‍යයේ තේරුම. ඒ පිළිබඳව අපි තවදුරටත් තේරුම් ගන්නකොට
භාවිතෝ බහුලීකතෝ උපදවා ගන්නාලද නැවත නැවත පුරුදු කර ගන්නාලද මුලින් උපදවා ගන්න එකට කියනවා භාවිත කියලා. ඒක නැවත නැවත ප්‍රගුණ කරගන්න එකට කියනවා බහුලීකృత කියලා. දැන් උදාහරණයක් වශයෙන් ප්‍රියදුරු මහත්මේ ප්‍රියපද වීමට අවසර පත්‍රයක් ලබා ගන්නවා. නමුත් ඔහු නියම ප්‍රියදුරෙක් වෙන්නේ නැහැ. අවුරුදු 5-10ක් නොයෙක් ක්‍රිය පදවල හොඳට පුරුදු වුණාට පස්සේ තමයි හොඳ ප්‍රියදුරෙක් බවට පත් වෙන්නේ. ඒ වගේ මේ ආනාපාන සති සමාධි භාවනාව මුලින්ම උපදවා ගන්නම ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊළඟට නැවත නැවතත් සේවනය කරමින් භාවනා කරමින් ප්‍රගුණ කරගන්නවා. අන්න ඒක තමයි භාවිතෝ බහුලීකතෝ කියලා දේශනා කළේ. මේ විදිහට උපදවා ගන්නාලද ඒ වගේම පුරුදු කර ගන්නාලද ප්‍රගුණ කර ගන්නාලද ආනාපාන සති සමාධි ආනාපාන සති සමාධිය ආනාපාන සති සමාධිය කියලා කියන්නේ හුස්ම ගැනීම පිට කිරීම අරමුණු කොටගෙන ඒ හුස්ම ගැනීම පිට කිරීම කියන ඒ පිළිබඳව සිහියත් එක්ක පහළ වෙන සමාධිය. ඒකට කියනවා ආනාපාන සති සමාධිය කියලා. එතකොට උපදවා ගන්නාලද පුරුදු කර ගන්නාලද ආනාපාන සති සමාධිය සන්තෝචේව පනීතෝච ඊ타මත්ම ශාන්තයි ඊ타මත්ම ප්‍රණීතයි. ශාන්ත බව නිසාම ඊ타මත්ම ප්‍රණීතයි. තවත් භාවනා කර්මස්ථාන තියෙනම ඒ භාවනා කර්මස්ථානත් සමාධියක් ධානයක් උපදවා ගත්තාම ශාන්තයි ප්‍රණීතයි. නමුත් සමහර කර්මස්ථාන ආරම්භෙදිම ශාන්ත බවක් ප්‍රණීත බවක් ලබලා දෙන්නේ නැහැ. දැන් අසුභ භාවනාව ගැන බැලුවහම අසුභ භාවනා කර්මස්ථානයේ පිළිකුල් සාගත එකක්. හිතට සතුටගෙන දෙන එකක් නෙවෙයි. ඒ වගේ භාවනා කර්මස්ථානවල ආරම්භයේදීම ශාන්ත බවක් ප්‍රණීත බවක් නැහැ. මේ ආනාපාන සති සමාධි භාවනාවේ ආරම්භයේ ඉඳලම ශාන්තයි ප්‍රණීතයි. හුස්ම ගැනීම පිට කිරීම කියන මේ අරමුණු සියුම් අරමුණු ශාන්ත අරමුණු. ඒ නිසා ඊ타ත්ම ශාන්තයි ප්‍රණීතයි. හොඳටම දාහ ගතිය තියෙන වෙලාවක සිහිල් ජලයක ගිලුණහම හිතට කයට හොඳ ශාන්ත බවක් ප්‍රණීත බවක් ලබලා දෙනවා. ඒ වගේ ආනාපාන සති සමාධි භාවනාව කරගෙන යනකොට හිතේ තියෙන කෙලෙස් නැමැති දාහ ගති අඩු වුණාම
ඊ타ත්ම ශාන්ත බවට ප්‍රණීත බවට පත් වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සති සමාධි භාවනාව ඊ타ත්ම ශාන්තයි ප්‍රණීතයි කියලා දේශනා කළේ. ඊළඟට අසේචන කොට. සේචනක කියන්නේ ඉසීම. අසේචනක කියන්නේ එහෙම ඉසීමක් මිශ්‍ර කිරීමක් අවශ්‍ය නැහැ කියන එකයි. මොනවද මේ ආනාපාන සති සමාධි භාවනාවට ශාන්ත බවක් ප්‍රණීත බවක් ආගන්තුකමසෙන් අමුතුවෙන් එකතු කරන්න කලවම් කරන්නට අවශ්‍ය නැහැ. දැන් සමහර දේවල් තියෙනම යම් යම් දේවල් එකතු කළා සුවඳවත් කරනම රසවත් කරනවා. එහෙම දෙයක් අවශ්‍ය නැහැ මේ ආනාපාන සතියට. ඒ ශාන්ත බව ප්‍රණීත බව ආනාපාන සති සමාධි භාවනාවෙම තියෙනවා. සමන් මලකට රෝස මලකට අමුතුවෙන් සුවඳ කවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ සුවඳවත් බව ඒ මලේම තියෙනවා. ඒ වගේ මේ ආනාපාන සති සමාධි භාවනාවට ශාන්ත බවක් ප්‍රණීත බවක් අමුතුවෙන් එකතු කරන්න මිශ්‍ර කරන්න අවශ්‍ය නැහැ. ඒකෙම තියෙනවා ශාන්ත බව ප්‍රණීත බව. අසේචනකයි කියන්නේ ඒකයි. ඒ වගේම සුඛෝච විහාරෝ බොහෝම හොඳ සැප විහරණයක්. ආරම්භෙදිම නෙමෙයි ටිකක් භාවනා කරගෙන යනකොට කායික චේතසික හිතේ කයේ බොහෝම හොඳ සුවතාවයක් ගෙන දෙනවා. ඊ타ත්ම හොඳ සුවතාවයක් ගෙන දෙනවා. භාවනාවට වාඩි වුණාම හිත කය දෙක ඊ타ත්ම සුවදායකයි. භාවනාවෙන් නැගිට්ටත් නැවතත් භාවනාවට වාඩි වෙන්න තමයි හිතෙන්නේ. මොකද හිතට කයට බොහෝම සුවදායක බවක් ශාන්ත බවක් ප්‍රණීත බවක් මේ ආනාපාන සති සමාධි භාවනාවෙන් ලැබෙනවා. ඊළඟට uppannee පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තරධාපේති වූපසමයති. තමන්ගේ හිතේ පහළ වෙන ලාමක වූ අකුසල ධර්මයන් වහාම හිතෙන් අයින් කළ දමනම සංසිඳ වෙනවා. මෙතන ලාමක අකුසල ධර්මයන් කියලා කියන්නේ නීවරණ ධර්මයන්ට. කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් වහවහ හිතෙන් ඈත් කරලා දමනවා අයින් කරලා දමනවා. ඒ වගේම වූප සමේති ථානසෝ අන්තරධාපේති වූප සමේති වහවහ අතුරුදහන් කරනම සංසිඳ වෙනවා. ලෞකික වශයෙන්ොත් නොඑක ආකාර අකුසල ධර්මයන් හිතේ පහළ වෙනේවුවා බොහොම ඉක්මනින් වහවහ
ඒවා අතුරුදහන් කරගෙන ඒ වගේම මේ ආනාපාන සති සමාධි භාවනාව නිබ්බේධ භාගයයි. නිබ්බේධ භාගය කියලා කියන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ අකුසල් කඳු මේවා සේරම බිඳ දැමීමට සමර්ථයි. ඒ නිසා පිළිවෙලින් මේ ආනාපාන සති සමාධියේ වැඩිමෙන් දියුණු කර ගැනීමෙන් යම් අවස්ථාවක සෝවාන් නාර්ගදී මාර්ගඵලයක් පහළ වීමෙන් ඒ මාර්ග ඥානයේ හැටියට නැවත කවදාවත් පහළ නොවන ආකාරය ඒ ලාමක අකුසල ධර්මයන් සංසිඳවනම වහාම අතුරුදහන් කරනවා. මේ බුදුරජාණන් වහන්සේ වදාළ ආනිසංස පිළිබඳව ඊටාම කෙටියෙන් විස්තර කරලා දුන්නා. මේ විදිහේ ආනිසංසදායකයි මේ ආනාපාන සති සමාධි භාවනාව. ඊළඟට මේ ආනාපාන සති සමාධි භාවනාව අපි වඩන්නේ කොහොමද කියලා ඒ පිළිබඳව බුද්ධ දේශනාවට අනුව කරුණ කියා දීමට බලාපොරොත්තු වෙනවා. ඉද භික්ඛවේ භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. භාවනා කිරීමට යෝග්‍ය ස්ථාන තමයි ආරණ්‍ය, වෘක්ෂමූල, ශුඤ්ඤාගාර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ. මේ භාවනා මානසිකාරයට බසින යෝගාවචරයාගේ හිත මේ ජීවිතයේ බොහෝ කාලයක පටන් අතීත ජීවිතවලදීත් බොහෝම කාලයක පටන් රූප සද්දාදී මේ අරමුණු ඔස්සේ පැතිරිලා විසිරිලා ගිහිල්ලා ඒ රූප ශබ්දාදී අරමුණු රස විඳලා ඒවට ඇබ්බැහි වෙලා තමයි තියෙන්නේ මේ භාවනා යෝගියාගේ හිත. ඒ නිසා නොඑක් බාහිර අරමුණු වලට ඇබ්බැහි වෙලා පුරුදු වෙලා තියෙන හිත සමාධි භාවනා අරමුණට නඟින්නට ඒකේ පිහිටා සිටින්නට කැමති නැහැ. හරියට පුරුදු නැති ගොනෙක් කරත්තේ බැඳගත්තා වගේ. පුරුදු නැති කෙනෙක් කරත්තේ බැඳගත්තාම ඌට පුරුදු නැති නිසා නියම මාර්ගයේ යන්නේ නැහැ. කාණු වලටත් අදිනම, කටු වකුල් වලටත් අදිනම, පාරෙද්දින්ගක් යනම එහෙම තමයි. ඒ වගේ බොහෝ කාලයක් රූපාදී අරමුණු ඔස්සේ ගිහිල්ලා රස විඳලා
පුරුදු වෙච්ච මේ සිත නැමැති ගවයා භාවනා අරමුණ නැමැති මාර්ගයේ හිටින්නේ නැහැ. එහාට මෙහාට පනිනවා. භාවනා අරමුණේ දින්ගක් හිටිනම වෙනත් නොයෙක් අරමුණු ඔස්සේ යනවා. මේ විදිහ හිත කැමති නැහැ මේ භාවනා අරමුණේ එක දිගට පිහිටා සිටින්න. රස විඳිය යුතු අරමුණු ඔස්සේ යනවා. භාවනා අරමුණේ දිංග වේලාවක් සිටිනවා. භාවනාවක් ආරම්භ කළාම මෙහෙම තමයි. සමහර උදවිය මේ පිළිබඳව කලකිරෙනම දුක් වෙනවා. එහෙම වෙන්න දෙයක් නැහැ. හැම කෙනෙක්ම භාවනාවක් ආරම්භ කළාම හිතේ තත්ත්වය ඔහොම තමයි. නැවත නැවතත් හොඳ සිහි කල්පනාවෙන් භාවනා කරගෙන යනකොට ඉදිරියේදී ඒවා හොඳට සකස් වෙනවා. ඒ වගේම උපමාවට පෙන්නලා තියෙනම දෙනගෙන් කිරිබේලා දඩබ්බර බවට පත් වෙච්ච වස්සෙක් ඉන්නවා. දෙනගෙන් කිරිබිබි මේ වස්ස හොඳටම දඩබ්බර බවට පත් වෙලා ඉන්නේ. ඉතින් මේ වස්ස දමනය කිරීමට හීලා කර ගැනීමට කැමති කෙනෙක් මුලින්ම කරන්නේ මොකද? ශක්තිමත් ලණුවකින් මේ දඩබ්බර වස්සා අල්ලලා කණුවක බැඳලා තියෙනවා. එහෙම දෙනගෙන් වෙන් කළා කණුවේ බැඳ තබනම ඌට සම්පූර්ණයෙන්ම බඩ පිරෙන්න ආහාර පාන දෙන්නේ නැහැ. මැරෙනවට පමණක් භාගයක් පමණ ආහාර දෙනවා. මෙහෙම ටික දවසක් යනකොට මේ දඩබ්බර වස්සා ඒ ලණුව දිග තියෙන තරම් වටේ ඇවිදලා කරකැවිලා ඊට පස්සේ මේ ලණුව කඩාගෙන යන්නත් බෑ. කණුව මුලට වෙලා නිදනවා. ඒ වගේ යෝගාවචරයත් ඒ තමන්ගේ හිතට කලින් ලැබිච්ච අරමුණු දෙන්නේ නැහැ. පළමුවෙන්ම දෙනගෙන් වෙන් කරන්න වගේ තමන්ගේ gedara dorin වගකීම් වලින් රැකී ආරක්ෂා වලින් ශේරගෙම්ම වෙන් වෙනවා. එහෙම වෙන් වෙලා කලින් පුරුදු රස වින්දනය කරන පංචකාම නිස්ෘත අරමුණු දෙන්නේ නැහැ. ආනාපාන සති අරමුණ තමයි ඒ කුසල් අරමුණ තමයි දෙන්නේ. මෙහෙම ටික දවසක් යනකොට ඒ සිත නැමැති ගවයාට සිහිය නැමැති ලණුව කඩාගෙන යන්නත් බෑ.
ඒ නිසා අර ගවයා කණු මුලට වෙලා නිදන්න වගේ ආනාපාන සති භාවනා අරමුණේ තැම්පත් වෙනව සමාධිමත් වෙනවා. මේ දඩබ්බර වස්ස දමනය කරන්න වගේ තමයි භාවනා යෝගියා තමන්ගේ හිත දමනය කරගන්නට ඕන. සිහිය නැමැති ලණුවෙන් ආනාපාන සති භාවනා අරමුණ නැමැති කණුවේ බැඳලා මේ දඩබ්බර හිත දමනය කරගන්නට ඕන, හීලා කරගන්නට ඕන. මේ කටයුත්තට ඊටාම හොඳ ස්ථාන තුනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා දේශනා කළේ ඒ භාවනාවට යෝග්‍ය ස්ථාන තුනයි. පළමුවෙන්ම ආරණ්‍ය. ආරණ්‍ය ඊටාම නිස්සද්දතාවයෙන් යුක්තයි. ආරණ්‍ය කියන එකට ගමේ අන්තිම ගෙදර ඉඳලා දුනු 500ක්වත් අවශ්‍යයි. මේක ගණන් බැලුවාම සාමාන්‍යයෙන් සතපුම් භාගයක් විතර වෙනවා. ඒ ආරණ්‍ය වටේටම ගමේ අන්තිම ගෙදරට සතපුම් භාගයක්වත් තියෙන්නට ඕන. අන්න ඒ වගේ තැනක් තමයි ආරණ්‍ය කියලා කියන්නේ. අපේ රටේ තියෙන ආරණ්‍ය නමින් ආරණ්‍ය වුණත් බොහොම සුළු ප්‍රමාණයක් තමයි මේ කියන ලක්ෂණ වලින් යුක්ත ආරණ්‍ය සොයා ගන්නට පුළුවන්. මේ වගේ ආරණ්‍ය කොහොම රුක්ඛමූල බාහිර සද්ද බද්දාරවා මේවා නැති විවේකය තිබෙන ගහක් මුල කියන එකයි රුක්ඛ මූල කියලා කියන්නේ. ගසක් මුල. ඊළඟට ශුඤ්ඤාගාරගතව භාවනාවට යෝග්‍ය බාහිර කරදර වලින් තොර ජනයා ගැවසෙන්නේ නැති ගයක් හෝ ගොඩනැගිල්ලක් තමයි එයින් අදහස් කරන්නේ. අද බොහෝ සෙයින් උපාසක උපාසිකාවන් භාවනා කරන්නේ මේ ශුන්‍යාගාර කියන තැන තමයි. ආරණ්‍යත් රුක්ඛමූලයත් ඇරුණාම ඉතිරි හරිය සේරම ශුන්‍යාගාරයට ඇතුළත් වෙනවා. මේ ස්ථාන තුන තමයි භාවනාව සඳහා ඊ타ත්ම යෝග්‍ය වෙන්නේ. උත්කෘෂ්ඨ වශයෙන් එහෙම දේශනා කළ තිබුණත් තමන්ගේ ගෙදරක විවේක ඇති ස්ථානයක විවේක ඇති අවස්ථාවක භාවනා කරන්නට පුළුවන්. මේ කියන ලද ස්ථානයකට පැමිණිලා භාවනාව ආරම්භ කරන්නට ඕන.
නිශීදති පල්ලංකං ආභුජිත්තා පරියංකේ බැඳගෙන වාඩි වෙනවා. සිත උද්ධච්ච බවටත් හැකිලීම කියන ලීන බවට උදාසීන බවටත් යන්න නොදී ආරක්ෂා කරගන්න පුළුවන් ඉරියව්ව තමයි මේ බුදුරජාණන් වහන්සේ බද්ධ පරියංකය යනුවෙන් දේශනා කළා තියෙනවා. පුරුෂ පක්ෂය නම් බද්ධ පරියංකයෙන් වාඩි වෙනම කාන්තා පක්ෂය දෙපා පස්සට නමලා අර්ධ බද්ධ පරියංකයෙන් වාඩි වෙනවා. යමකට හේතු නොවි අපේ බෞද්ධයන්ට බොහෝ දෙනාට පුරුදු වෙලා තියෙනම බිත්තිය වලට කුණුරු වලට හේතු වෙලා භාවනා කරනවා. ඒක භාවනාවට බාධකයක්. හේතු නොවි ශරීරයේ නිදහසේ තියෙන අරින්නට ඕන. මේ යම්කිසි විදිහකින් යම් කෙනෙකුට මේ කියන ලද ආකාරයට බද්ධ පරියංකයෙන් වාඩි වෙන්න බැරි නම් එහෙම වාඩි වෙන්න බැරි වුණා කියලා භාවනාව අතහැර දමන්නේ නැහැ. Tamanට පුළුවන් හැටියකට වාඩි වෙන්න. පාදක දිග අරගෙන හෝ වාඩි වෙන්න. එහෙමත් තමාරු නම් බංකුවක පුටුවක වාඩි වෙලා ඒ ආකාරයෙන් හෝ භාවනා කරනවා ටික ටික. Tamanට පුළුවන් හැටියකට වාඩි වෙලා භාවනා කළාට වැරද්දක් වෙන්නේ නැහැ. නමුත් ඊටාම හොඳ ක්‍රමය තමයි බද්ධ පරියංකේ කියන එක ශරීරයේ හොඳට ඉරුජුව කෙලින් තබාගෙන එහෙම භාවනා කිරීම. උජුං කායං පනිදාය හොඳට කය කෙලින් තියා ගන්නට ඕන. එහාට මෙහාට නැමුණාම මේ ආනාපාන සති සමාධි භාවනා අරමුණ හරියට එන්නේ නැතුව යනවා ගන්න බැරි වෙනවා. ඒ නිසා හොඳට බංකුවක පුටුවක වාඩි වුණත් ශරීරයේ හොඳට ඍජුව කෙලින් කඳ කෙලින් තබාගෙන තමයි භාවනා කරන්නේ. පරිමුඛං සතින් උපට්ඨපෙත්තා භාවනා කර්මස්ථානයේට අභිමුඛව සිහිය පිහිටුවා ගන්න. මෙතෙන්දී භාවනා කර්මස්ථානයේ නම් හුස්ම ගන්න පිට කරන අවස්ථාවට නාසයේ අග වදින හුස්ම පාර වදින තැන හුස්ම පාර වදින තැන අන්න එතෙන්ට තමයි සිහිය පිහිටුවා ගන්න. මේ භාවනා කර්මස්ථානයේ අනිකුත් කාරණා පිළිබඳව පසුව විස්තර වෙනම දැනට සාමාන්‍යයෙන් හිතා ගන්න හුස්ම ගන්න හෙළන අවස්ථාවට නාසයේ අග ඒ හුස්ම පාර සුලං පාර වදින අන්න එතෙන්ට අවධානය යොමු කළා තමයි
භාවනා කරන්න. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඒ යෝගාවචරය සිහියෙන් ආශ්වාස කරනම සිහියෙන් ප්‍රාශ්වාස කරනවා. කලින් කියා දුන්නු හැටියට හොඳ කල්පනාවෙන් හුස්ම ගන්න පිට කරන අවස්ථාවට නාසයේ අග මේ ශ්‍රලම්පාර හුස්ම වාරය වදින එක ගැන සලකලා එතෙන්ට හිත පිහිටවාගෙන සිහිය පිහිටවාගෙන මෙනෙහි කිරීම. ආනාපාන සති භාවනාව මේ සමාධි වශයෙන් වඩන්න. ඒ නිසා අනිත්‍ය ආදී හැම මතකයට ගන්නෙ නැහැ. නිතරම සමාධි භාවනා වඩන්නේ සම්මුතිය පිහිටලා. අනිත්‍ය ආදී වශයෙන් ගත්තොත් සමාධියක් වෙන්නේ නැහැ, විදර්ශනාවක් වෙනවා. අපි දැන් සමාධි වශයෙන් තමයි මේ භාවනා කර්මස්ථානේ වඩන්නේ. ඒ නිසා අනිත්‍ය ආදී වශයෙන් මතකයටවත් යන්නේ නැහැ. ඒ හුස්ම පාර හැපෙනවා කියලා, දැනෙනවා කියලා එහෙම මෙනෙහි කරන්නේ නැහැ, භාවනා කරන්නේ නැහැ. සම්මුති වශයෙන් ශ්‍රලංපාරක් නාසයග වදිනවා කියන සංඥාව ඇති කරගෙන තමයි ඒ භාවනාරමණේ හිත පිහිටවන්නේ. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඒ යෝගාවචරය සිහියෙන්ම ආශ්වාස කරනම සිහියෙන්ම ප්‍රාශ්වාස කරනවා. මේ ආනාපාන සතිය වැඩිීමේදී ඕනකමින් හුස්ම ගන්නම අමුතුවෙන් ඒ ගැන ව්‍යායාමයක් කරනම කියලා එහෙම හිතන්නට එපා. මේක ව්‍යායාමෙන් ඕනකමින් කරන එකක් නෙවෙයි. නිසංසලේ හුස්ම යන්න එන්න ඉඩ ඇරලා තමන් පැත්තකට වෙලා බලන්න වාගේ සිතේම කළා මෙනෙහි කරනවා. මේ ආනාපාන සතිය වැඩිීමේදී අපේ බණ පොත්වලත් නොයෙක් තැන්වල උපදෙස් දෙන්නේ ස්වාභාවික වශයෙන් යන එන හුස්ම පාර පිළිබඳව මෙනෙහි කරන්න කියලා. සමාධි වශයෙන් එහෙම භාවනා කරගෙන යනකොට භාවනා යෝගියාගේ හිත හරියට සංසිඳෙන්නේ නැහැ. නිදිබර ගතිය එනවා, අරමුණ දැනෙන්නේ නැති ගතිය එනවා, ශරීරේ එහාට මෙහාට වැනෙන සැලෙන ගතිය එනවා, හිත මෙහෙ විසිරෙන්න වගේ ගතිය එනවා, භාවනාම රුචි කරන්නේ නැතුව වගේ ගතිය එනවා. මේ වගේ නොයෙක් උපද්‍රව පැමිණෙනවා. ඒ නිසා මේවා ටිකක් මගාරවා ගැනීම සඳහා ඩිංගක් කොමනාවෙන් හුස්ම ගත්තට වැරද්දක් නෑ. සම්පූර්ණයෙන් නෙමෙයි. සම්පූර්ණයෙන් වමනාවෙන් හුස්ම ගන්න වුණොත් භාවනා යෝගිය හොඳටම වෙහෙසටපත් වෙනවා. භාවනා කරන්න බැරුව යනවා.
ඒ මට්ටමට නෙමෙයි. ඩිංගක් වමනාවෙන් හුස්ම ගන්නවා. මධ්‍යම ප්‍රමාණයෙන් වමනාවෙන් හුස්ම ගන්නවා. එහෙම කරනකොට සිත මනාකොට භාවනා ආරමුණේ පිහිටනවා. ඒ මිසක් උනන්දුවෙන් මහ හයියෙන් ඕනකමෙන් හුස්ම අරගන්න පිට කරන්නේ නැහැ. මේ ආනාපාන සති සමාධියදී ඩිංගක් වමනාවෙන් හුස්ම ගත්තට පිට කළාට වැරද්දක් වෙන්නේ නැහැ. සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති. මේ විදිහට භාවනා යෝගිය සිහියෙන් යුක්තව ආශ්වාස කරනම සිහියෙන් යුක්තව ප්‍රාශ්වාස කරනවා. මේක තමයි ආරම්භය. ඊළඟට මේ ආනාපාන සති භාවනා කර්මස්ථානයේ මුලින්ම හතරක් තියෙනවා. ඒකට කියනවා චතුස්කය කියලා. අධියර හතරක්, අවස්ථා හතරක් තියෙනවා. පළමුවෙන්ම දේශනා කළා තියෙන්නේ දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති. මේ විදිහට දීර්ඝ වශයෙන් දැනෙන ආස්වාද ප්‍රාස්වාස මෙනෙහි කිරීම. මේ ආස්වාද ප්‍රාස්වාස වල දිගක් කෙටියක් කියන්නට බෑ. ඒවා දිග කෙටි වශයෙන් සලකන්නේ කාලයට අනුව. ඩිංගක් වැඩිපුර වේලා පවතින ආස්වාස ප්‍රාස්වාස දිගේවා හැටියට සැලකෙනවා කාල වශයෙන්. අඩු කාලයක් පවතින ආස්වාස ප්‍රාස්වාස රස්ස කෙටිේවා හැටියට සැලකෙනවා. මෙතන මුලින්ම සඳහන් කළේ දීඝං වා අස්සසන්තෝ දීඝං වා පස්සසන්තෝ කියන කොටසයි. මේක මේ අමුතුවෙන් තමන් හිතලා කල යුතු දෙයක් කියලා එහෙම කල්පනාවට ගන්න එපා. මේ දේශනාවෙම තියෙනම දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමීති පජානාති. දීර්ඝ වශයෙන් ආස්වාද කරන්නේ දීර්ඝ වශයෙන් ආස්වාද කරන්නේ මේ පජානාති දැනගන්න. මේ පජානාති කියන වචනේ තේරුම ආත්පසින් දැනගන්න. පකට්ඨේන ජානාතේති පජානාති. ප්‍රකර්ෂයෙන් දැන අතිශයින් දැනගන්න. නුවණින් අතිශයින් දැනගන්න. හුස්ම ගන්නකොට පිට කරනකොට මේක ඊටා හොඳින් දැනගන්නවා. මම දැන් දිගට හුස්ම ගන්න ඕන, දිගට හුස්ම පිට කරන්න ඕන. එහෙම කල්පනාවට අරගෙන කරන එකක් නෙවෙයි. තමන් හොඳ සිහි කල්පනාවෙන් භාවනා මානසිකාරේ පවත්වනකොට
ඒ ආස්වාස ප්‍රාස්වාසවල දිග බවක් Tamanට දැනෙනවා. වැඩි වේලාවක් සමහර ආස්වාස පවතිනවා. සමහර ප්‍රාශ්වාස වැඩි වේලාවක් පවතිනවා. ඒවා දීර්ඝ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේකටම සම්බන්ධ වෙනම කෙටි එකක්. මේ දීගං වා අස්සසන්තෝ දීගං අස්සසාමේති පජානාති දීගං වා පස්සසන්තෝ දීගං පස්සසාමේති පජානාති කියන මේ කොටස එක පියවරක්. පියවර 4න් පළමුවන පියවර තමයි දීගං වා කියලා දේශනා කරලා තියෙනවා. රස්සං වා කියන එකත් ඒ ආකාරමයි. රස්ස කියන්නේ කෙටි අඩු වේලාවක් පවතින හුස්ම වාර. සමහර වෙලාවට හුස්ම ගන්නකොට ඒක ඉක්මනට හුස්ම ගැනෙනවා, ඉක්මනට පිට වෙනවා. කාල වශයෙන් බොහොම ඉක්මනින් හුස්ම ගන්නවා, බොහොම ඉක්මනින් හුස්ම පිට කරනවා. ඒවට කියනවා රස්ස කියලා. රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමේති පජානාති. මේ තීග රස්ස වශයෙන් භාවනා මානසිකාරේ පවත්වාගෙන යනකොට ඒ යෝගාවචරයාගේ භාවනාව අභිවෘද්ධිය ලැබමින් ඉදිරියට යන ආකාරය ප්‍රතිසම්භිදා මාර්ගයේ විස්තර කරලා තියෙනවා. මේ කලින් කියාපු හැටියට යෝගාවචරය දිගට දැනෙන ආස්වාස ප්‍රාස්වාස, කෙටියට දැනෙන ආස්වාස ප්‍රාස්වාස, මේවා පිළිබඳව භාවනා මානසිකාරේ පවත්වනවා. මේවට භාවනා ආචාර්යවරයෙකුගේ උපදේශයක් වමනා කරනවා. කලින් කියාපු හැටියට විවේක ස්ථානයක් වමනා කරනවා. ඒ වගේම සාමාන්‍ය ජනයා භාවනාවේ යෙදෙනවා නම් භාවනාවේ ඉක්මනින් ප්‍රගුණ කර ගැනීමට ජේදර රැකී රක්ෂා වැඩ කටයුතු වගකීම් සේරගෙම්ම මෙදිලා හිත නිදහස් කරගෙන මේ භාවනාවට යෙදෙන්නට ඕන. හැමදෙනාට මෙහෙම අපහසු නිසා අනික් අය තමන්ට පුළුවන් තරමින් ටික ටික හෝ ගෙවල් දොරවල් වල භාවනාව පුරුදු කරගන්නට ඕන. භාවනා ආයතනයකට ගිහිල්ලා භාවනාව ගැන ප්‍රගුණතාවයක් ඇති කරගත්තාම ඊටාම ලෙහෙසියෙන් තමන්ගේ ගෙදරම මේ භාවනාව කරන්න පුළුවන් වෙනවා. ප්‍රතිසම්පදා මාර්ගයේ විස්තර වෙන හැටියට මේ භාවනා යෝගය දීර්ඝ ආස්වාද ප්‍රාස්වාද පිළිබඳව භාවනා කරනවා.
කෙටි ආස්වාද ප්‍රාස්වාද පිළිබඳව භාවනා කරනවා. මෙහෙම භාවනා කරගෙන යනකොට ඡන්ද උප්පජ්ජති. ඡන්දය පහළ වෙනවා. ඡන්දය කියන්නේ කැමැත්ත. දැන් කාමච්ඡන්දය කියන තැන් වල කියන්නේ කැමැත්ත. ඒ කෙලෙස් උපදින අරමුණ පිළිබඳව ඇතිවෙන කැමැත්තට කියනවා තණ්හා ඡන්දය, එහෙම නැත්නම් අකුසල ඡන්දය කියලා. මෙතන තියෙන්නේ එහෙම එකක් නෙමෙයි, කුසල ඡන්දය කියන එක. භාවනාව පිළිබඳව, භාවනා අරමුණ පිළිබඳව කැමැත්ත ඇති වෙනවා. නිකම්ම නෙමේ මේ කැමැත්ත ඇති වෙන්නේ. අර දීඝ රස්ස වශයෙන් භාවනාව කරගෙන යනකොට භාවනා යෝගියාගේ හිත ඩිංගෙන් ඩිංග ඉදිරියට ප්‍රගතිය කරා ගමන් කරනවා. එතකොට තමයි මේ ඡන්දය කියන එක ඇති වෙන්නේ. භාවනා අරමුණ පිළිබඳව භාවනා කරන්න, භාවනා අරමුණ අල්ලාගෙන මෙනෙහි කරන්න ලොකු කැමැත්තක්, උවමනාවක් යෝගාවචරයාට ඇති වෙනවා. ඡන්தோ උප්පජ්ජති කියලා දේශනා කළා තියෙන්නේ ඒකයි. මෙහෙම කැමැත්ත හොඳට ඇති වෙලා තමන්ගේ භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට මේ භාවනා අරමුණු ක්‍රමයෙන් සියුම් වෙන්නට පටන් ගන්නවා. අරමුණු සියුම් වෙනවා. මුලින්ට වැඩිය සියුම්තාවයටපත් වෙනවා. සාමාන්‍යයෙන් වෙනත් භාවනා කරනකොට තමන්ගේ භාවනා අරමුණු ප්‍රකටව විභූතව මතුවලා දැනෙන්න පටන් ගන්නවා. මේ ආනාපාන සතියේදී එහෙම නෙමෙයි. සියුම් බවට අප්‍රකට බවටපත් වෙනවා. ගොරෝසු ගතිය අඩු වෙලා යනවා. එතකොට පාමුජ්ජං උප්පජ්ජති. මේ විදිහට වෙනකොට ප්‍රමෝදේ පහළ වෙනවා. ප්‍රමෝදේ කියන්නේ සතුට නෙවෙයි, ලාභාල සතුට. සතුට ඇති වෙන්නට ඉස්සෙල්ලා සිතේ පහළ වෙන එකට කියනවා ප්‍රමෝදේ කියලා. ප්‍රමෝදේ පහළ වෙනවා. ඇයි මෙහෙම පහළ වෙන්නේ? දැන් භාවනා ආරමණය හොඳට පිහිටලා භාවනා කරන්නත් හොඳට රුචිකත්වයේ තියෙනම භාවනාවත් ප්‍රගතිය ඔස්සේ ගමන් කරනම භාවනා අරමුණත් සියුම්තාවයටපත් වෙනම එතකොට තමන්ගේ හිතේ තිබිච්ච කෙලෙස් ගොරෝසු ඒවා නීවරණ ධර්ම කියන ඒවා ටික ටික ඈත් වෙනවා. එහෙම වෙනකොට තමයි ප්‍රමෝදේ කියන එක පහළ වෙන්නේ. ලාභාල සතුට පහළ වෙනවා. මෙහෙම ප්‍රමෝදය ලාභාල සතුට පහළ වෙමින් තවදුරටත් මේ අරමුණු පිළිබඳව භාවනා මානසිකාරයේ පවත්වනවා. දිගටම භාවනා කරනවා. එහෙම භාවනා කරන්න ඒ භාවනා අරමුණ
තව තවත් සියුම්තාවයටපත් වෙනවා. ඊ타ත්ම සියුම්තාවයටපත් වෙනවා. එහෙම සියුම්තාවයටපත් වුණාම මොකද වෙන්නේ? අස්සාස පස්සාස චිත්තං නිවත්තති උපේක්ඛා සංඨාති. ආස්වාද ප්‍රාස්වාස වලින් හිත නැවතිලා යනවා. නැවතෙනවා කියන්නේ දෙආකාරයකින් මේක සිද්ධ වෙනවා. එක ආකාරයක් තමයි භාවනා කරගෙන යනකොට භාවනා අරමුණ ඊටාම සියුම්තාවයටපත් වෙලා ඒ අරමුණ හිතට හසු වෙන්නේ නැතුව සිත නැවතුණා වගේ වෙනවා. ඔය ඇතම් යෝගාවචරෝ භාවනා කරගෙන යනකොට එහෙම වෙනවා. හිත නැවතුණා වගේ වෙනවා. භාවනා අරමුණක් හසු වෙන්නේ නැහැ. භාවනා අරමුණ ඊටාම සියුම්තාවයටපත් වෙලා සිත නිකන් නැවතිලා ගියා වගේ තමන් භාවනා කරන්නේ නැතිව නිකම්ම වාඩි වෙලා ඉන්න වගේ හිතෙනවා, අදහස් පහළ වෙනවා. ඒ මොකද වෙන්නේ? කොහොමද? සිත භාවනා අරමුණෙන් නැවතිලා යාම නිසායි ඒ විදිහට සිද්ධ වන්නේ. උපේක්ඛා සංඨාති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ අවස්ථාවයි. සිත මදහත් භවයේ සමබරතාවයෙහි පිහිටලා සිටිනවා. භාවනා යෝගියා මේ දීඝ රස්ස කියන පියවරවල් දෙකෙන් මේ මට්ටමටම එනම කියලා එකම නියමයක් නැහැ. නමුත් එහෙම භාවනා කරගෙන යනකොට යෝගාවචරයාගේ භාවනාව ප්‍රගතිය ඔස්සේ ගමන් කරමින් ඒ මට්ටමට එන බව තමයි මේ ප්‍රතිසම්බිදා මාර්ගයේ විස්තර කළා තියෙන්නේ. දැන් මේ පියවර දෙකක් අවසන් වුණා වෙනවා. දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමේති පජානාති දීඝං වා පස්සසන්තෝ දීඝං පස්සසාමේති පජානාති. ඊළඟට රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමේති පජානාති රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමේති පජානාති. මෙතන පියවරවල් දෙකක් තියෙනවා. අර චතුස්කය කියන හතරෙන් කොටස් දෙකක් මෙතන තියෙනවා දීඝ රස්ස වශයෙන්. ඊළඟට තුන්වෙනි පියවර සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති. එයින් අදහස් කරන්නේ
මෙතන කාය කියන්නේ ආස්වාද ප්‍රාස්වාද වලට සබ්බකාය පටිසංවේදී කියන්නේ මුළු ආස්වාද ප්‍රාස්වාස ඒවා සම්පූර්ණය තේරුම් ගනිමින් භාවනා කරනවා. ආස්වාසේ සම්පූර්ණයෙන්ම තේරුම් ගනිමින් භාවනා කරනවා. ප්‍රාශ්වාසය සම්පූර්ණයෙන් තේරුම් ගනිමින් භාවනා කරනවා. මේ පිළිබඳව පුංචි ගැටලුවක් තියෙනම ඒක ඉදිරියේදී කියලා දෙනවා. දැනට විස්තර වෙනවා මේ ආස්වාද ප්‍රාස්වාස වල මුල මැද අග කියන තුන් තැනම තේරුම් ගනිමින් භාවනා මනසිකාරයේ පැවැත්වීමයි සබ්බකාය පටිසංවේදී කියන්නේ කියලා. ආස්වාද හුස්ම ගැනීමේ මුල නාසයේ අග මැද පපුව අග නාභිය. ඊළඟට හුස්ම පිට කිරීමේ මුල නාභිය මැද පපුව අග නාසිකාග්‍රය. මේ විදිහටයි ආස්වාද ප්‍රාස්වාස වල මුල මැද සඳහන් වෙලා තියෙන්නේ. මේ මුල මැද අග කියන තුන් තැනම තේරුම් ගනිමින් අවබෝධ කර ගනිමින් භාවනා කරනම කියන එකයි සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති සබ්බකාය පටිසංවේදී පස්සතිස්සාමීති සික්ඛති කියලා කියන්නේ. මෙහිදී මේ ආස්වාද ප්‍රාස්වාස මුල මැද අග තේරුම් ගැනීම. මෙතන පුංචි ගැටලුවක් තියෙනවා. ඒ මොකද්ද? මේ ආස්වාද ප්‍රාස්වාස අරමුණට අරගැනීමෙන් භාවනා අරමුණු මෙනෙහි කරගෙන යාමේදී ඒ හුස්ම ගැනීම මෙනෙහි කරනකොට ඒ හුස්මත් එක්ක හිත පපුව උදරයේ දිහාට ඒව ලුහු බඳිමින් යවන්න එපා. එතකොට හිත විසිරෙන්න පටන් ගන්නම කැළඹෙන්න පටන් ගන්නවා කියන. ඒ වගේම හුස්ම පිට කරනකොටත් නාසයේ අගින් එහා පැත්තට හිත යොමු කරන්නට එපා. එහෙම ගියත් හිත කලඹෙන්න විසිරෙන්න පටන් ගන්නවා. නාසයෙන් බාහිරව හුස්ම පිට වෙලා ගියාට පස්සේ ඒ ගැන හිතීමක් නම් වැඩි කාගේවත් නැහැ. මේ හුස්ම ඇතුළට යනකොට ඒ ආශ්වාස ප්‍රාශ්වාස පිළිබඳව නම් භාවනා යෝගයෙන් හිතනම
හිත ඒ ආස්වාද ප්‍රාස්වාද ඔස්සේ යවන. එහෙම යවුවහම ඒ භාවනාව කැළඹුණා වගේ වෙනවා. හිත කැළඹුණා වගේ වෙනවා. හිත තැම්පත් වෙන්නේ නැහැ. ඊ타ත්ම අපහසුතාවයකටපත් වෙනවා. එහෙමනම් අපි කොහොමද මේ ගැටලුව විසඳාගන්නේ? නාසයෙන් අගින් ඇතුළට හිත යවන්න හොඳ නැතිනම් මේ කියන ලද ආකාර පිළිබඳව අපි තේරුම් ගන්නේ කොහොමද? මේක මේ භාවනා යෝගීන්ට ඊ타ත්ම වැදගත් කාරණයක්. කොහොමද මේක අපි තේරුම් ගන්නේ අවබෝධ කරගන්නේ කියලා? මේක දෙආකාරයකින් අවබෝධ කරගන්නට පුළුවන්. එක ආකාරයක් තමයි අපි දැන් නාසය අගට අවධානය යොමු කළා භාවනා මානසිකාරයේ පවත්වනකොට අපි මෙනෙහි කරන ආස්වාස බල නාසයේ අගදී කෙරෙන ක්‍රියාකාරීත්වයට අනුම මුලැමැදාග තේරුම් ගන්නට පුළුවන්. ආස්වාස නාසයේ අග වදින්න පටන් ගන්නම ඊළඟට මොහොතක් කියලා වැදිලා ඒක අවසන් වෙලා යනවා. මෙතන තියෙනවා මුලැමැදාග. එක ආකාරයකින් එහෙම ගත්තහම කිසිම ගැටලුවක් වෙන්නේ නාසය අග Tamanට දැනෙන ආස්වාස ප්‍රාස්වාස වල මුලැමැදාග තේරුම් ගන්නට පුළුවන්. තවත් එක ක්‍රමයක් තමයි අපි භාවනා කරනකොට නාසයේ අගට අවධානය යොමු කරගෙනයි ඉන්නේ. අපේ හිත පපුව දිහාට, උගර දිහාට, නාභිය දිහාට යවන්නේ නැහැ. නාසයේ අගට අවධානය යොමු කරගෙන භාවනා මානසිකාරයේ පවත්වනවා. එහෙම පවත්වනකොට නාසයේ අග හිත පිහිටවාගෙන ඉන්නකොට අපේ කිසිම උත්සාහයක් වමනාවක් නැතුව හුස්ම පාර පපුව උදරයේ දිහා වදින බව අපට හැඟෙන්න පුළුවන්. දැනෙන්න පුළුවන්. එහෙම નિરાයාසයෙන් එහෙම දැනුණාට වැරද්දක් වෙන්නේ. ඒවා ලුහු බඳින්න තමයි නරක. ආස්වාද ප්‍රාස්වාද ඔස්සේ හිත උදරාභ්‍යන්තරයට යවන්න තමයි හොඳ නැත්තේ. නාසයේ අග සිත තියාගෙන එන්දෙද්දී කිසිම ආයාසයකින් තොරව හුස්ම ගන්නකොට ඒ හුස්ම පාර පපුවේ උදරේත් වදිනවා අපට දැනෙන්න පුළුවන්. ඒකට අපි වමනාවක් කරන්නේ හිත යොමු කරන්නේ. ඊළඟට හිත පුච්ච ඒ ආස්වාද ප්‍රාස්වාද පිට වෙනකොටත් ඒක දැනෙන්න පුළුවන්. මේ විදිහට දැනුණාම ඒ ආස්වාද ප්‍රාස්වාද වල මුලැමැදාග තේරුම් ගත්තා වෙනවා.
කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. නාසය අගට අවධානය යොමු කරගෙන ඉන්නකොට નિરાයාසයෙන්ම ඒ ආස්වාද ප්‍රාස්වාස වල මුලමද අග යෝගාවචරයාට දැනගන්නට පුළුවන්කම ඇති වෙනවා.